අනේ මිස් මට ඒ කියප එක ඇහුනේ නැහැ මේ කැඩි කැඩි වගේ හෙන්නේ මිස්. දැන් ඇහුවනේ අනුකරණය කියන දේ ගන්න පුළුවන්ද කියලා. දැන් අනුකරණය අපිට භෞතික වශයෙන් ගන්නත් පුළුවන්. භෞතික නොවන ආකාරයෙන් අනුකරණය කරන්නත් පුළුවන්. සිතුවිලි අනුකරණය කරන්නත් පුළුවන් නේද සර්? ඔව් අපි හිතන විදිහේ ඒවා මෙව්වත් අපිට ගන්න පුළුවන් නේද? ඔව්. ඒක තමයි මෙව්වගේ අර පොඩි අපේ සර් මේ අර සමහර දේවල් තියෙන බොහොම සියුම් තැන් වලින් තමයි වෙනස් වෙන්නේ. ඔව්. අර පැහැදිලිව පේන්න තියෙන කාරණා ටිකක් තමයි මම අර කිව්වේ. දැන් මට අර කාරණාවත් ලියනකොට පොඩ්ඩක් එහෙම හිතුණා. අර සෞඛ්‍ය වර්ධනය හා අලංකාර බව පිළිබඳ අවධානය යොමු කරයි කියන එක. ඒකත් බාහිරින් පෙන්වන්න පුළුවන් සමහර ඒවා ගැන හිතලා අපි එහෙම තියාගෙන ඉන්නේවා තියෙනවා. දැන් අර සර් කිව්වනේ දැන් පන්ති කාමරයට ඇතුල් වෙනකොට පරමාදර්ශී චරිත තුරින් නිරූපණය වෙච්ච අදහස් තිනවා පරමාදර්ශී ඕවදන් තිනවා මේ වගේ දේවල් උනත් හරි අපිට සිතින් ඒක අනුකරණය කරන්න පුළුවන්. ඒ විදියට ජීවත් වෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. සර් මේ පියාජේ දක්වන විදියටම පියාජේගේ වචන වලින් කියනවා නම් මේ පියාජේ විධිමත් චින්තනයේ ලක්ෂණ 3ක් කියලා තියෙනවා. ඔව්. පළවෙනි එක තමයි මේ උපකල්පන ගොඩනගාගෙන වියුක්ත ලෙස චින්තනයේ යෙදෙන්නට පුළුවන්කම ලැබීම. ඊළඟ එක කියනවා ඔවුන්ගේ චින්තන නිගාමී හා අනුමිති කරන ශක්තියෙන් යුක්ත වෙයි. එනම් උපකල්පන ගොඩනගාගෙන ඒවා පරීක්ෂා කරන ක්‍රියාපිළිවෙලෙහි ක්‍රමානුකූල බවක් ඇතිවීමයි. තුන්වෙනි කාරණේ කියනවා තත්පරද ක්‍රමයෙන් ඇති වී පියවරෙන් පියවර තර්කානුකූල ලෙස ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට හැකියවීම. පියාජේ දක්වන අන්දමට විධිමත් චින්තන අවධිය බුද්ධි සංවර්ධනයේ ඉහළතම අදියරයි. මින් පසුව වැඩිහිටි යුගවලදී බුද්ධි සම්බන්ධයෙන් සිදුවන්නේ ඉතා සුළු වර්ධනයක් බව පියාජේ පෙන්눔 කරයි. ඕක තමයි පියාජේ කියලා තියෙන්නේ සර්. හරි සර්. ඒකත් අපි පොඩ්ඩක් ඒක සටහන් කරගන්නවාද අපේ හොඳ පුරුදු කටහඬක් මට ඒක. අපේ කතා කරන්නේ සර්. සර් උත්තේවිලාද නේ? හරි. ඒ ටික කියන්න සර්. හොඳයි. ඒ ටික ලියාගමු. සර් මේකේ මේ මම ඉස්සරහා පොඩ්ඩක් කියන්න මේ බුද්ධිමය වශයෙන් ලබන විට කර්කානුකූල චින්තනයට මේ අවධිය තුල මඟ පෑදෙන බව පෙනේ. මෙකල දක්නට ලැබෙන විශේෂ බුද්ධිමය ලක්ෂණයක් නම් වියුක්ත ලෙස යමක් ගැන සිතන්නට ඇති හැකියාවයි. මෙම අවධියේදී ප්‍රජානන සංවර්ධනය උපරිම මට්ටමින් පවත්වන බව පෙනේ. පියාජේ දක්වන අන්දමටම නව යෞවනයා තුල විධිමත් චින්තන හැකියාවන් වර්ධනය වේ. මේ විධිමත් චින්තනයේ විශේෂ ලක්ෂණ කීපයක්, ඒ කියන්නේ වියුක්ත චින්තනයේ විශේෂ ලක්ෂණ කීපයක් තමයි මේ කියන්නේ. අපි ඒ තුන ලියාගමු. හරි. පළවෙනි එක තමයි උපකල්පන ගොඩනගාගෙන වියුක්ත ලෙස චින්තනයේ යෙදෙන්නට උපකල්පන ගොඩනගාගෙන වියුක්ත ලෙස චින්තනයේ යෙදෙන්නට පුළුවන්කම ලැබීම. සුසන්ත සර්. ඔව්. 11 වෙනි කාරණේට සර් දුන්නේ ඒක ඕකට ගැලපෙන්නේ නැද්ද? සිදුවිය හැකි දේ පිළිබඳ උපකල්පනය කළ හැකියි කියලා කීප එකට ඕක ගැලපෙන්නේ නැද්ද? මේක ඔව් ගැලපෙනවා මේ අපේ හාමුදුරනේ මේක දැන් අර ලියන එකත් හොඳයි. මොකද මේ අපිට අර පියාජේගේ පැත්තක් නෙමෙයි. ඒකටත් ටිකක් අපිට ඒක හිතලා ගන්නත් පුළුවන්. පියාජෙත් අහු වෙනවනේ. ඒ හින්දා මේ අපි ලියාගමු කියලා කිව්වේ. මොකද්ද සර් කිව්වේ චින්තනයේ යෙදීම? උපකල්පන ගොඩනගාගෙන වියුක්ත ලෙස චින්තනයේ යෙදීම යෙදින්නට පුළුවන්කම ලැබීම. දෙවෙනි එක ඔවුන්ගේ චින්තනය නිගාමී හා අනුමිති කරන ශක්තියෙන් යුක්ත වෙයි. එනම් උපකල්පන ගොඩනගාගෙන අනුමත කරන ශක්තියෙන් යුක්ත වෙයි. එනම් උපකල්පන ගොඩනගාගෙන ඒවා පරීක්ෂා කරන ක්‍රියාපිළිවෙලෙහි
ක්‍රමානුකූල බවක් ඇතිවීමයි. තුන්වෙනි කරුණ පොඩ්ඩක් එකයි කියන්න. ඔවුන්ගේ චින්තන නිගාමී හා අනුමිති කරන ශක්තියෙන් යුක්ත වෙයි. එනම් උපකල්පන ගොඩනගාගෙන ඒවා පරීක්ෂා කරන ක්‍රියාපිළිවෙලෙහි ක්‍රමානුකූල බවක් ඇතිවීමයි. තුන්වෙනි කාරණය තත්වරද ක්‍රමයෙන් ඈත් වී පියවරෙන් පියවර තර්කානුකූල ලෙස ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට හැකිවීම. ඔන්න ඔය තුන තමයි මේ කියන්නේ මේ නව යෞවනය හා සම්බන්ධයෙන් මේ වියුක්ත චින්තනය සම්බන්ධයෙන් පියාජේ. ඉරාන්ස දැන් ඕකේ අන්තිමේට කිව්වා නේද මේ තත්පරදික්කමය ඈත්වි කියලා. ඒ කියන්නේ අපෙන් දැන් වෙන වැරදි ප්‍රමාණය ඒ කියන්නේ මිස් මෙතන මෙහෙමයි. නේද? ඔව්. දැන් තත්වරද කියන්නේ වැරදි ඉගෙන ගන්න එකනේ. වැරදි ඉගෙන ගන්නේ නෑ මිස්. ඒ කියන්නේ තර්ක කර ගොඩනගාගෙන යන්න පුළුවන්. ඔව්. මේ ඒ ළමයාට ඒ කියන්නේ නව යෞවනයට. දැන් අපි දැන් ඔව් සර් කියන්නේ. කුඩා කාලේ සමහරලාට අපි වැරදි ඉගෙන ගන්න. ඔව් වැරදි ඉගෙන ගන්නවා. තත්වරද කියලා කියන්නේ එතන එහෙමනේ. එතකොට මේ නව යෞවනය එහෙම නෙමෙයි. වරදින්නේ නැතුව මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා එහෙම උපකල්පනය කර ඔහුට ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔව් එතනදී වැරදි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකයි මම කිව්වේ. හරි. එතකොට හරි මිස්. අපේ හාමුදුරුවෝ මේ තව මොනවද තියෙන ප්‍රශ්න මේ සම්බන්ධයෙන් අපිට ඔය මේ නව යෞවන විය සම්බන්ධයෙන් රික්වෙස්ට් එකක් කරනවා මේ අන්තිමේට කියපු කරුණ නැවත කියන්න කියලා. තත්වරද ක්‍රමයෙන් ඈත් වී පියවරෙන් පියවර තත්වරද ක්‍රමයෙන් ඈත් වී පියවරෙන් පියවර ඔව් ඒක තමයි මේ කියන්නේ තත්වරද ක්‍රමයෙන් ඈත් වී පියවරෙන් පියවර තර්කානුකූල ලෙස ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට හැකිය. පියවරෙන් පියවර තර්කානුකූල ලෙස ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට හැකිය. සර් ඒ ටික විතරයි තියෙන්නේ නේද? මට ආවුනේ ඒ ටික විතරයි ප්‍රශ්න වලට. 2021 19 16 12. ඔව්. හිරාන්ස ඒ කොටස කිව්වේ මොන පොතෙන්ද? පිටු අංකේ පොඩ්ඩක් කියන්නද? මිස් ඒක මම මේ කිව්වේ මේ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක පදනම කියන මේ අර පශ්චාත් උපාධි මහරගම අධ්‍යාපන ආයතනයේ තිබුණු මේ ගොඩාක් පරණ පොතකින් තමයි මේ කිව්වේ. එහෙම ලියන්න ගැටලුවක් නෑ මිස්. ඒ කියන්නේ ඒක ගොඩක් අර මේ විසි කරලා දාපු පොතක් මේ අර ලයිබ්‍රරියෙන් අයින් කරලා දාපු පොතක් ලයිබ්‍රරි එකකින්. ඒක මේ මහරගම අධ්‍යාපන ආයතනයේ පොතක්. පශ්චාත් උපාධි මේ ගුරු අධ්‍යාපන ආයතන. Thank you sir. හරි මිස්. අපි 16 කතා කරේ නෑ නේද සර්? 16 කතා කරා මිස් අපි. මුලින්ම 16 කතා කරේ. ඊළඟට අපිට ඒ සම්බන්ධයෙන් තව මොනවා හරි ප්‍රශ්න පත්‍ර තියෙද නව යෞවන විය සම්බන්ධයෙන් නැත්නම් අපි පියාජේ මහත්තයා හොයාගෙන යන්න හදන්නේ ඊළඟට. ඔව් අපි ආන්සර් එකට. හරි. 2016 ප්‍රශ්න පත්‍රය බලන්න. 2016 ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නේ. දැන් ඔන්න නව යෞවන විය සම්බන්ධයෙන් අපි කතා කරා. ඒගොල්ලොන්ගේ චිත්ත වේග,
ඊළඟේ කායික මානසික සංවර්ධනය, ඒ අය උපස්තම්භනය කරන්න, එහෙම නැත්නම් ඒ අය සමග සහ සම්බන්ධතා කොහොමද ගොඩනගාගන්නේ, මෙන්න මේ දේවල් ගැන කතා කරා. හැබැයි ඒවට අපේ මිත්‍ර සීමා වෙන්න එපා. අපි බොහොම සංක්ෂිප්ත විදිහට තමයි මෙතන සමහර දේවල් අපි සාකච්ඡා කරන්නේ. මොකද මේ හැම දෙයක්ම පුළුල් මාතෘකා. එතකොට මේ පුළුල් භාවයත් ඔස්සේ අපි දිගින් දිගටම ගියොත් එහෙම අපි එකම ප්‍රශ්නයක් අපි එකම තැන අපි නවතින්න වෙනවා. ඒ නිසා 2014 කලේ නෑ නේද අපේ හාමුදුරුවනේ. 2014 ප්‍රශ්න පත්‍රය හැබැයි මට නම් හම්බ වුණේ නැහැ. පත්‍රයේ තියෙනවා ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කොටස් දෙකක්. බලන්න අපේ මිස් එකතු කරන්න බලන්න. ඒක මේ අර අපි කලින් කතා කරපු එකක්ද නැත්නම් අලුත් එකක්ද කියලා බලන්න. අලුත් එකක් නම් අපි සාකච්ඡාවට බඳුන් කරමු. කලින් සාකච්ඡා වෙච්ච දේවල් නම් අපි ආයෙ නැවතින් ඒවා මේ සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ. ප්‍රශ්න දෙක කියන්නේ නව යොවුන් වියේ සිදුවන බුද්ධි වර්ධනයත් සමග දක්වන විවිධ මානසික හැකියා කවරේදයි දක්වන්න. දෙවෙනි කොටස සෑහෙනවද? ඔව් මිස් එහෙනම්. දෙවෙනි කොටස නව යොවුන් වියේ දරුවන් වෙතින් පැන නැගෙන පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේදයි පෙන්වා දෙන්න. ඒ ප්‍රශ්නේ හොඳයි නේද? අපේ හාමුදුරනේ. අරකනම් අපි අර මුලින් කියවිච්ච කාරණා හා සම්බන්ධ වෙනවා. මොකද්ද අපේ මිස් ඉදිරිපින් දෙවෙනි කොටස එකේ 2014 2 නව යොවුන් වියේ දරුවන් වෙතින් පැන නැගෙන නව යොවුන් වියේ දරුවන් වෙතින් පැන නගින පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේද දෙන්න. අවශ්‍යතා කවරේද? මිස් එක මොන අවුරුද්දේ පෙරේද? 2014 අපේ හාමුදුරුවනේ. ඉස් පොඩ්ඩක් තරහ නැතුව ආයි පොඩ්ඩක් ප්‍රශ්න කියන්නේ ඉවල ඇහුන්නේ හරියට. නව යොවුන් වියේ තියෙනවා නම් පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා කරන්න. ෂෙයා කරන්න. හරි. හාමුදුරනේ 2000 ප්‍රශ්නයක් මම හාමුදුරන්ගේ මේකට එව්වා පොඩ්ඩක් බලන්න. හරි. අපිට මේකට අපේ මිස්ලා ගන්න පුළුවන්. අපේ හිරාන් සර්ුත් ඉන්න නිසා තව මේකට කරුණු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. තමන් හඳුනා ගැනීම හෙවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාවය තියෙනවානේ. තමන් හඳුනා ගැනීම හෙවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාව. සදා පාරක් කියනවා. තමන් හඳුනා ගැනීම හෙවත් තමන් හඳුනා ගැනීම හෙවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාව. පේනව නේද? තමන් හඳුනා ගැනීම හෙවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාව. හරි. zoom කරන්න. හරි. මේ අපිටම පුළුවන් මිස්ලා මේ zoom කරගන්න පුළුවන් අපිටම ෆෝන් එකෙන් පුළුවන්. හරි. ඊළඟට අපිට තව එකක් ගන්න පුළුවන්ද මේ ආදර සහ රැකවරණ මේ අවශ්‍යතාව ගන්න පුළුවන්ද ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙනව නේද දරුවෝ? ඒක ගන්න පුළුවන්ද?
සර් මේකේ මේ 90 රෝලන්ඩ් සර්ගේ පොතේ 94 වෙනි පිටුවේ තියෙනවා මේ නවයවුන් විය අවශ්‍යතා කියලා කොටසක් තියෙනවා. ඔව්. ඒකේ තියෙනවා මේ නවයවුන් විය අවශ්‍යතා කියලා ආධිපත්‍යයෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය. ඔව් තමන් හඳුනා ගැනීම හෙවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාවය. විරුද්ධ ලිංගික අවධානය දිනා ගැනීමේ අවශ්‍යතාවය. වැඩිහිටි අවශ්‍යතාවයන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය. ඊළඟට අධ්‍යාපනික සාධනීය ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය කියලා පහක් තියෙනවා. ඊට අමතරව තියෙනවා නවයවුන් වියේ ගැටලු කියලා තියෙනවා. ඊළඟට නවයවුන් වියේ සමහර මානසික ගැටලු කියලා තියෙනවා මාතෘකාවක්. ඊට පස්සේ නවයවුන් වියේ ඉගෙනුම් ගැටලු කියලා අවශ්‍යතාවයක් මේ කියන්නේ මේ කොටසක් කියලා තියෙනවා. ඒතර අපිට මෙතන අහලා තියෙන පාසල ආශ්‍රිත අවශ්‍යතාවය. පාසල ආශ්‍රයම් සර්. එතකොට අපිට ගන්න පුළුවන් ඉගෙනුම් ගැටලු විදියට ගන්න පුළුවන් අධ්‍යාපන සාධනයේ ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒක තියෙනවා. එතකොට ඊට පස්සේ මේ අපිට තියෙන මේ ඉගෙනුම් සංවිධාන ගැටලු, අවධානය නොවීමේ ගැටලුව, ඊළඟ මතක ධාරණය පිළිබඳව අන්නේ වගේ අවශ්‍යතා පිළිබඳව ඒ ගැටලු ටිකක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මේක අපිට කරකවල ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට ගැලපෙන විදියට. නේ. අපි බලමු එහෙනම් අර ඒකත් ලියාගෙන මෙවුස අධ්‍යාපනික සාධන ඊට පස්සේ අපි ඊළඟ ඒවා ටික ගමු. අධ්‍යාපනික සාධන ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තියෙනවා. සාධනය ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව. අධ්‍යාපනික සාධනය ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව. ඊළඟට අපිට මේ අපේ සර් මේ ගන්න පුළුවන් ද මෙතන අර තමන් පිළිගෙන මේකත් ගන්න පුළුවන් වෙයි නේද? තමන් හඳුනාගෙන වැඩිහිටි අවශ්‍යතාවන්ට අනුකූල වීමේ අවශ්‍යතාව. ඔව් ඒකත් පුළුවන් සර්. ඊළඟ දෙවෙනි කාරණේත් පුළුවන්. තමන් හඳුනා ගැනීම හේවත් පිළිගනු ලැබීම. ඔව් ඒක අපි මම මුලින්ම මේක කිව්වා තමන් හඳුනා ගැනීම හේවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාවය. එක මතක ධාරණය අධ්‍යාපනික සාධනයේ ඉහළ මට්ටමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව. ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට අපේ ලියන් තමන් හඳුනා ගැනීම හේවත් පිළිගනු ලැබීමේ අවශ්‍යතාව. මේක පළමුවෙන්ම ලිව්වා නේද සර්? ඉරාන් සර් ඉස්සෙල්ලා කියපු ඔව් ඒක ඊට පස්සේ ගන්න පුළුවන් වැඩිහිටි අවශ්‍යතාවන්ට අනුකූල වීමේ අවශ්‍යතාව. වැඩිහිටි අවශ්‍යතාවන්ට අනුකූල වීමේ අවශ්‍යතාව. දැන් පාසල් ආශ්‍රිත අවශ්‍යතාවනේ. ඒතකොට අර විරුද්ධ ලිංගික යන් අර ඒ හිරාන්ස කිව්වේ ඒකත් අපිට ගන්න බැරිද? ඒකත් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එතන හැබැයි මෙහෙම දෙයක් තියෙන්නේ මිස් මට හිතන විදිහට විරුද්ධ ලිංගික අවධානය දිනා ගැනීමේ අවශ්‍යතාවය කියන එක මේ ඔය වයසේ ඇති වෙන නමුත් පාසලක් තුලින් ඒගොල්ලොත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව කියලා ගත්තොත් වගේ තමයි මට නම් හරියන්නේ හිතෙන්නේ. එහෙම නැතුව මේක වෙන පැත්තකට බර වෙයිද කියලා මට නිකන් හිතෙනවා. දරුවන් වෙතින් පැන නගින හින්දා එහෙම ගන්නත් පුළුවන් නේ ළමයින්ගෙන් එන්නේ. පාසලකින් විරුද්ධ ලිංගික අවධානය දිනා ගැනීමේ අවශ්‍යතාව. පාසලකින් සර් එතනදී අර මේ කැපී පෙනීමට කැමතිනේ අර ඒ කියන්නේ ඒ ස්වභාවය
අර හොඳ පැත්තට යොදා ගන්න නේද? ඒ නිසා. ඔව්. පිරිමි ළමෙක් නම් Taman කැමතිම ඒ ගෑනු ළමෙක් නම් බලන්න අර මේ ඉස්කෝලේ දිනපතා ඉන්නේ නැති කෙනෙක් වුණත් ඒකට පෙළඹෙන්න පුළුවන් නේ. දිනපතා පැමිණෙන්න පෙළඹෙන්න පුළුවන් ඒ නිසා. අනිත් එක මේ කොන් වෙන්න කැමති නැති නිසා ගෑනු ළමයි ඉස්සරහා හොඳින් ඉගෙන ගන්නත් පුළුවන් නේ දෙගොල්ලොම දෙපැත්තටම. දැන් එතකොට අපි එක ගමු කියලාද කියන්නේ මිස්ලා? ඒක මිස්ලා ලියනවා නම් තමයි මම හිතන්නේ ගලපලා ලියන්න ඕනේ නැත්නම් වැරදි ඔව් ගලපලා ලියන්න වෙනවා. අන් එතනයි තියෙන්නේ. ඒක අපිට ගන්න බැයිද විරුද්ධ ලිංගිකයන් සමග අධ්‍යාපන කටයුතු නිරත වීමේ වැඩි කැමැත්ත එහෙම කියලා වගේ? ඔව් මුසු වීමේ අවශ්‍යතාවය එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වල නිරත වීමේ අවශ්‍යතාව සහයෝගයෙන් වැඩ කර ගැනීමේ සහයෝගයෙන් එහෙම නැත්නම් වුණෝන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව එහෙම ගන්න පුළුවන්. සමවයස් කණ්ඩායම් අතරින් ප්‍රමුඛත්වයේ ගැනීමේ අදහස මෙතන තියෙනවා. තමන්ගේ ගෞරවය බේරා ගැනීම, ගෞරවයක් ඇති කර ගැනීම, තමන්ගේ නම් වූ ගෞරවය පිළිගැනීමත් ඒ ඔස්සේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඕක දැන් ඔය මිශ්‍ර පාසල් වලට වඩා විශේෂයෙන් ඒ ලක්ෂණ අපි දකින්නේ නැද්ද වෙන් කරපු කාන්තා පාසල් වල පිරිමි පාසල් වල අර ඒ ආකර්ෂණය නිකන් අමුතු කියන්නේ ඒක වෙනස්නේ මිශ්‍ර පාසලකට වඩා එතකොට ඒ අවශ්‍යතාවය සංසිඳීමක් වෙනවනේ මිශ්‍ර පාසලකදී වැරදි දේවල් කිරීම නෙවෙයි. ඔව් නේද මේ ළමයින්ගේ අර පීඩනේ හරි නැති වෙලා යනවනේ නේද මිස්? ඒකට ඇසුරු තියෙනවා ළමයින්ගේ තියෙන පීඩනේ එකක් බෙදාගෙන කන්නත් ඒ කියන්නේ මේ සමවයස් කණ්ඩායම් ගැහණු පිරිමි නැතුව සමවයස් කණ්ඩායම් ඇසුරු කිරීමේ අවශ්‍යතාවනේ එහෙම ගමු සර් ඒක මුතු වී ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ගන්න නේද සමවයස් මෙහෙම ගමු දැන් ඒ නිසා නේද ඔය මේ ආර්ට්ස් ඩේ එහෙම අපි ඔය තියන්නේ ස්පෝර්ට් මීට් එකට ඉන්වයිට් කරන්නේ ස්කූල්ස් වලට ගොඩක් අපි ස්පෝර්ට් මීට් එකක් බැලුවත් ඒ තරඟ වල හරි උද්‍යෝගයක් තියෙනවනේ. එතකොට මේ මුසු වීම කියන එක ඒකට අවස්ථාවක් දෙන්නේ පාසල තුලින්ස. ඒකනේ මෙතන අවශ්‍යතාවය කියලා කියන්නේ. එහෙම ගන්න පුළුවන් නේද? එහෙනම් අපි ගමු එක. විරුද්ධ ලිංගිකයන් ගැන කියන්නේ මූලික ආකල්පයක් ගොඩනැගීම ඒ කාලේ සිද්ධ වෙනවනේ. දැන් ගොඩක් දුරට ඒක වෙන්නේ නැහැ මේ පාසල් බෙදලා තිබීම. හරි ගමු. ඒක ගලපලම කියන්නේ සර් අපිට. සර් මෙහෙම වැරදිද විරුද්ධ ලිංගිකයන් සමග මුසු වී ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය? ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය එහෙම හොඳයි. විරුද්ධ ලිංගිකයන් සමග මුසු වී ක්‍රියා කිරීමේ අවශ්‍යතාව. සාමූහික විගණීම විෂය බාහිර කටයුතු කිරීම වගේ ගන්න පුළුවන් නේද සර්? නෑ මිස් මම ඒක මොකද දන්නවද ටිකක් ගත්තේ නැත්නම් අපේ එහෙම ඉතින් ඒ කාලේ අවශ්‍යතාවයක් තිබ්බ නමුත් ඒක පාසලෙන් එච්චර හරියට ඉටු උනේ නෑ ඒකයි වැඩේ. ඒ හින්දායි මම මේ පොඩ්ඩක් ඒක ගන්නවද නැද්ද කියලා සෑහෙන කල්පනා කරේ. සර් ඒක අපි මෙතෙන්ට ලියුවොත් පාසල කියන වචනේත් එක්ක ඒක සාමාන්‍යකරණය වෙනවා නේද? එහෙම වෙන්නේ නේද සාමාන්‍යයෙන්? එහෙම දෙයක්ත් තියෙනවා මිස්. අපි ඒ අය හඳුනා ගන්නත් වෙනවා උතනදී. මොකද සමහර වෙලාවට නැත්තම් කොල්ලෝ මේ සමහර පොඩි පොඩි ජීව විද්‍යාත්මක ක්‍රියාවලි දැන්නහම මුන් මේක මහා අමුතු දෙයක් විදිහට හිතනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ඕනෝන් හඳුනා ගන්නත් ඕනේ. එහෙම පැත්තකුත් තියෙනවා බලපුවාම. නැත්තම් අපේ උන්ට නිකන් සමහර ඒවා මැජික් ඒවා මට සරල කරලා කියන්න දෙන්න එපා. මේ එහෙම එව්වත් තියෙන. ඉතින් මම අර පුමිතුරි බව කියන එක හඳුනා ගන්න ඕක අවශ්‍යත් වෙනවා. සර් කියන විදිහට වර්තමානයේ කියලාම තියෙනවා ওই විදිහට උත්සව වලට එකගෙන යන්න කියලා. පාසල් වලට දැනුම් තියෙනවා සර්. ගර්ල්ස් ස්කූල් වලට බොයිස් ස්කූල් වලට එකගෙන ගිහිල්ලා හැම මූව් කරන්න කියලා දෙගොල්ලන් බාර වෙනසක් වෙන්නේ නැති වෙන්න. ඒක වර්තමානයේ අවශ්‍යතාවයක්. ඔව් මිස් නැත්තම් නිකන් අර අමුතු ජීවිතය ලොකු ප්‍රශ්නවලට ඔව් අපිට වඩා දැන් ළමයි ලොකු ප්‍රශ්න කුතුහලයනේ. කවුද මේ මොකද්ද මේ කියන කාරණයක් එක්ක ඒක එකතු කරන්න කියලා තියෙන්නේ.
මේ මම තව එකක් ලිව්වා මේ සමවයස් කණ්ඩායම් වල මේ ග්‍රහණයට හසු වෙලා ප්‍රමුඛත්වයේ ලබාගෙන පෞරුෂය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය. ඒකත් හොඳයි නේ. සර් එක කියන්නකෝ අපිට ලියාගන්න. මේ සමවයස් කණ්ඩායම් වල මේ ග්‍රහණයට හසු වෙලා ඒ කියන්නේ යාළුවොත් එක්ක ඉන්න කැමති සමවයස් කණ්ඩායම් සමග මුසුව කියලා ගමුද අපි? මුසු වෙලා නැත්තම් ග්‍රහණය මුසු වෙලා ඒකේ ප්‍රමුඛත්වය ලබා ගන්න කැමති මෙයා හැමතිස්සෙම ප්‍රමුඛත්වය ගෑන් ළමයි වේවා පිරිමි ළමයි වේවා දෙගොල්ලම ප්‍රමුඛත්වය ලබාගෙන පෞරුෂ වර්ධනීය අවශ්‍යතාවය. අපි අර පෞරුෂ සංවර්ධනයට ලියපු කරුණු ඔකට ගන්න පුළුවන්. එතකොට මෙතෙන්ට සර් අපිට ගන්න බැරිද සමවයස් කණ්ඩායම් අතර එහෙම නැත්නම් අන් අය අතර කැපී පෙනීමේ අවශ්‍යතාව? දැන් ළමයි ඔය විවිධ තරඟ වලට ඉදිරිපත් වෙනවා, ක්‍රීඩා තරඟ, ඊළඟට තව ඔය මේ නාට්‍ය සංගීත කතික තරඟ ඒ වගේ තියෙනවා. දැන් අර ජයග්‍රහණය ලබා ගැනීම වගේම මේ කැපී පෙනීමේ අවශ්‍ය දැන් ළමයාට එතනනේ තියෙන කැපී පෙනෙන්න අවස්ථාව මේ ලැබෙන්නේ. එහෙම නැතුව සමහර තැන්වල අපිට මේ ළමයින්ට කැපී පෙනෙන්න සමාජය තුල සමහර තැන්වල ඉඩ නැහැ. ඉතින් පාසල තුල ඒක ළමයින්ට අවස්ථාව ලැබලා දෙනවා. ඒකත් ළමයා බලාපොරොත්තු වෙනවා නේද එතන? ඔව් සර්. එතන තවත් දෙයක් අපිට ගලපත හැකි. මේ ගොඩක් වෙලාවට මේ ළමයි ඒ කියන්නේ සමවයස් කණ්ඩායම් අතර තමයි දැනුම බෙදා ගන්න කැමති. ඒ කියන්නේ අර එහෙම නැති වුණොත් එහෙම අර ශාරීරික පීඩාවටපත් වෙනවා. මම මෙන්න මේ චූටි වාක්‍යයක් කියන්නම්. මේ සමවයසේ සිටින්නන්ට වඩා කලින් ශාරීරික වර්ධනයක් හා ලිංගික පරිණතභාවයක් අත්දකින යෞවනයන්ට තමන්ගේ අත්දැකීම් හා අලුත් ආශාවන් වෙනත් අය සමග බෙදා ගන්න බෑ. සමවයස් අයත් එක්ක තමයි මේ අලුත් ආශාවන් බෙදා ගන්න පුළුවන්. එහෙම බෙදා ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ දුෂ්කරතාවයටපත් වෙනවා. ඒ කියන්නේ පෞරුෂ හීනතාවයටපත් වෙනවා. එතකොට එහෙම අවස්ථාව තියෙනවා නම් සමවයස් එක්ක මුහු වෙලා ඒ කියන්නේ තමන්ට තියෙන ඒ ගැටලු ටික හෝ ඒ තමන් දකින අත්දකින කුතුහලයේ ඒවා බෙදා හදා ගන්න ඒක පෞරුෂයට වර්ධනයක් කරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණේත් වැදගත්. ඔව් සර් මේ දවස්වල ළමයි ඉන්න හැටියෙන් ඒක හොඳට තේරෙනවා තරුණ ළමයි ඉන්න අම්මලාට. ඔව් ඕන කෙනෙක්ට තමන්ගේ යාළුවටනේ කියන්න පුළුවන් ඕනම දෙයක් ළමන්ගේ යාළුවටනේ කියන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ අම්මට තාත්තට කියනට වඩා හොඳම හිතවත් යාළුවට සමහරක් වෙලාවට යාළුවෝ කල්ලිය එයා ගැන දන්නවා. ඉතින් එතකොට කියන්න පෙළඹෙන්නේ සමවයස් අයට. එතකොට පෞරුෂයත් ඒත් එක්කම වර්ධනය වෙනවා. යාළුවා හොඳ නම් වැරද්දෙන් මුදව ගන්නත් පුළුවන්. මිතුරු කණ්ඩායම් ආශ්‍රය කිරීමේ අවශ්‍යතාවය එහෙම ගමුද සර්? ඔව් එතන අර සමවයස් එකටම අපිට ලියන කොටත් ඕන නම් මේකටම අදාළ කරන්න පුළුවන්. අර මේ සර් අරක ගන්න බැරිද? අර මං ඉස්සෙල්ලා කිව්වේ මේ මොකද්ද ජයග්‍රහණ සහ කැපී පෙනීමේ අවශ්‍යතාව, ජයග්‍රහණ ලබා ගැනීම, නායකත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව, කැපී පෙනීමේ අවශ්‍යතාව. පුළුවන් සර්. ඒ ටික ගන්න පුළුවන්. ඒ ටිකත් ගන්න. මොකද ළමයාට ඒකනේ තෝතැන්න පාසල්නේ වේදිකාව. ඒ හැම දෙයකටම. දැන් අපි ගෙදර ගිහිල්ලා නටන්නද, පාරේ ගිහිල්ලා නටන්නද ළමයාට හොඳම තැන වේදිකාව තමයි පාසල. ජයග්‍රහණය ලබා ගන්න දිනා මොකද ඒ තුල ඔහුට ලැබෙනවනේ ලොකු අභිමානයක්, අනිත් අය අතර කීර්තියක්, ඊළඟට හඳුනා ගැනීම මේ දේවල් සියල්ල. එතකොට ඒකත් පාසල එහෙම තැනක් වෙනවා ළමයාට. ඔය උදාහරණයක් වශයෙන් මේ ඕක සර් අපිට මෙහෙම ගන්න පුළුවන්. සමහර ළමයි ඉන්නවා පිරිමි ළමයි. දැන් අපි හිතමු පන්ති කාමරේ ඉගෙන ගැනීම එච්චර මේ හැකියාවක් නැහැ ඒ ළමයි. ඒ ළමයි මේ ඉස්කෝලේ එනවා අඩුයි. හැබැයි ওই ක්‍රීඩා තරඟ තියෙන ගයි ළමයිට ක්‍රීඩා කරන්න පුළුවන් නම් ඒ ළමයි ඒ කාලේට කොහොම හරි ඉස්කෝලේ එනවා. දිගටම ඉස්කෝලේ එනවා. එහෙම ඔව්. එහෙම වත් වෙනලා දැකලා නැද්ද සර්? ඔව් ඒක හරි ඒකසද? ඔව්. ඒකත් ගන්න පුළුවන්. එතකොට එතන තියෙන අර කැපී පෙනීම, ජයග්‍රහණය ලබාගෙන නායකත්වයේ ලක්ෂණ ලබා ගැනීම අවශ්‍යතාවය. අර අනිත් වෙලාවේ පන්තියේ මොකවත් වැඩක් බෑ අර මේක නේතන කැපී පෙන්නේ. તો කොල්ලා ඉස්කෝලේ එන්නේ නැහැ. ක්‍රීඩා තියෙන දාලා ඌ මාස 3ේම එක දිගටම ඒවත් අපිට ගන්න පුළුවන්. මේවා ඉතින් අපි පාසලට බද්ධ කර ගන්න වෙන. ඔව්. මිස් කියන්නේ. සර් මේ සර්ගේ WhatsApp එක පොඩ්ඩක් චෙක් කරන්න. මම මේ නෝට් එකක් දැම්ම ඕක සම්බන්ධව මට හම්බුනේ දැන්. ඔව්. පොඩ්ඩක් බලන්න සර් ඒක. හරි මිස්. ගොඩක් මිස් බලන්න.
අපිට මේ නව යොවුන් විය සම්බන්ධයෙන් මේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොඩනැගීමටත් අපි පාසල වුමනා වෙනවා. ඒකත් ගන්න පුළුවන්. මේ නව යොවුන් වියෙන් පස්සේ රැකියා ලෝකයේට පිවිසෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ පාසල ආශ්‍රිතව තමයි අපි අනාගත ඉලක්ක හදාගන්නේ. එතකොට නව යොවුන් වියට මේ අනාගත පිළිබඳ බලාපොරොත්තු ගොඩනගා ගැනීමටත් මම හිතනවා පාසල දායකත්වය වෙනවයි කියලා. හිරන්ස ඔකට අත්දැකීම් ලබන්නත් පුළුවන් නේද? හිරන්ස දැන් ඔකට ගන්න බැරිද මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායයෙන් ගන්න බැරිද උකට? ඔතනට. එතනිනුත් ගන්න පුළුවන් මේ සමහරක් ඒවා සම්බන්ධ කරගන්න පුළුවන් අවශ්‍යතා න්‍යායනුත් සම්බන්ධ කරගන්න පුළුවන් පහළ පෙළේ අවශ්‍යතා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අවශ්‍යතා ආරක්ෂක අවශ්‍යතා ස්නේහ අවශ්‍යතා ආත්ම සම්මානනීය අවශ්‍යතා එතකොට ප්‍රජානන අවශ්‍යතා සෞන්දර්යාත්මක අවශ්‍යතා ඉහළම අවශ්‍යතාවයේ විදියට සුවියත්ව සංකල්පයේ තුල ආත්ම සාක්ෂාත්කරණය අවශ්‍යතා මේ ඔක්කොම මේ පෞරුෂ සංකල්පයේ උච්චතම මේ කියන්නේ අවස්ථාවන් විදියටනේ ඔය මාස්ලෝ ඉබ්‍රාහිම් මාස්ලෝගේ මේ අවශ්‍යතා දුරාවලිය නැත්තම් අවශ්‍යතා න්‍යායයෙන් පෙන්눔 කරන්නේ ඒවත් ගන්න බැරිද? ඒවත් ගන්න පුළුවන් මිස්. ඒ කියන්නේ මෙතන ගලපලා ගන්න පුළුවන්. පාසලට ගලපන්න තියෙන්නේ ඕවා. ගන්න පුළුවන් බැරිදි නෑ. ඒක ගොඩක් අභිප්‍රේරණයත් එක්කද යන්නේ. මාස්ලෝගේ දැන් මෙතනදී මම හිතන්නේ මිස් මේ අර නව යෞවනය ගැන කතා කරන නිසා ඒහා සම්බන්ධ දැන් අර හර්ලොක් කියන දාර්ශනිකයා නව යෞවනය මුහුණ පාන ගැටලුම කියලා ශීර්ෂ 6ක් යටතේ වල් කරලා තියෙනවා. අර අපි නව යෞවනයම ගමු නේද? මං හිතන්නේ ඒක වැඩි හොඳ වෙයි එතකොට. ඔව් අර පොඩක් යන්නේ අභිප්‍රේරණයත් එක්කනේ නේද? ඔව් එතන තියෙනවනේ. ඔය එතකොට මාස්ලෝක එක එතෙන්ට යන්න හොඳ නෑ. එතනට එපා. මාස්ලෝ ගැන ආවොත් එහෙම මාස්ලෝ ගැන ලියන්නත් තියෙන්න ඉතින්. ඒක වෙනම කතාවක්. අභිප්‍රේරණය ගැන આવොත් වෙනම ආයේ ඒකම ලියන්නට රිපීට් කරනවානේ. හරි. දන්න ඔක්කොම පටලව ගන්න එපා. අපි මෙතනට ගමු මිස් නව යෞවනය. එතනදී හර්ලොක් කියනවා මේ ඉගෙනීම සම්බන්ධ ගැටලු, සමාජයට හැඩගැසීම පිළිබඳ ගැටලු, වෘත්තීය නැඹුරුව පිළිබඳ ගැටලු, පෞරුෂ වර්ධනය පිළිබඳ ගැටලු. අපි ඔන්න ඔය හතරට මිස් ඒ ටික කියන්නේ මිස් අන්න ඒ ටික එකකින් අරගෙන අපිට ගන්න පුළුවන්. ඒක විස්තර කරගන්න පුළුවන්. ඔව් හර්ලොක් කියන අර දාර්ශනිකයා නව යෞවනයා මුහුණ පාන ගැටලු. එක ඉගෙනීම සම්බන්ධ ගැටලු. එතකොට මෙතන ගැටලු අපි ගමු අවශ්‍යතාව කියලා. මිස් ඔව් අවශ්‍යතාව ඉගෙනීමේ අවශ්‍යතාව. excuse me. ඕකේ අර මේ ලූකස් ඇන් හොරොක්ස් කියන කෙනා කියපු මේ අවශ්‍යතා සම්බන්ධ නෝට් එකක් තියෙනවා මම කියවන්නද? එහෙනවද? කියවන්න මිස් බලන්න. යෞන් මානසික වර්ධනයේ පසුවිශේෂී ලක්ෂණ නිසා යෞවනයන් තුළ පෙර නොවූ විරූ මානසික අවශ්‍යතා පහළ වෙයි. ලූකස් ඇන් හොරොක්ස් විසින් ඇමරිකාවේ නව යෞවනයන් 725 දෙනෙකු සමග කළ පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ නව යෞවනයන් තුළ පහත දැක්වෙන අවශ්‍යතා මුල් තැනක් ගන්නා බවයි. පළවෙනි එක ඔවුන් පිළිගැනීමට හා තේරුම් ගැනීමට කැමැති වීම, අන්‍ය ලිංගිකයන්ගේ අවධානය හා ආදරය ලබා ගැනීම, වැඩිහිටියන් සමග කටයුතු කිරීමේදී ප්‍රධානත්වය සහ ස්වෛරීභාවය ලබා ගැනීම, වැඩිහිටි බලාපොරොත්තු ඉටු කරලීමේ අවශ්‍යතාව, අධ්‍යාපනික සාධනය ලබා ගැනීමේ අවශ්‍යතාව. යෞන් විය දරුවන් තුළ ස්වාධීනතා සම්බන්ධ අවශ්‍යතාවය හා බැඳුණු ගැටලු දක්නට ලැබේ. එනම් ස්වාධීනව තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ඇති අවශ්‍යතාව, දෙමාපියන් තම දූ දරුවන් තවමත් කුඩා දරුවන් ලෙස සැලකීම නිසා පැන නගුණු ගැටලු ආදිය දැක්විය හැකිය. එසේම මෙම අවධියේදී නව යෞවනයන් වගකීම් දැරීමට බොහෝ කැමැත්තක් දක්වයි. ඒ හේයින් ඒ හා බැඳුණු ගැටලුද නිර්මාණය වෙයි. එනම් තම තමන්ගේ කටයුතු පිළිබඳ වගකීම් දැරීමට ඇති කැමැත්ත, නිවසේදී ඇතිවන ප්‍රශ්න වලට තමාද මැදිහත් වීමේ අවශ්‍යතාව, වගකීම් දැරීමට කැමැත්තක් තිබුණත් වගකීම් දැරීමට හැකියාව ඇද්දා යන්න පිළිබඳ පවතින සැකය, පාසලේදී නායකත්වය ගැනීමට ඇති කැමැත්ත හා එයින් හටගන්නා ඵල විපාක ආදී ලෙස මෙම ගැටලු පෙන්වා දිය හැක. මේ හැර සාධනය හා කැපීපෙනීමේ අවශ්‍යතාවය හා බැඳුණු ගැටලු වුණට ඇත. එනම් තම දක්ෂතා පෙන්වමින් අන් අයට වඩා කැපීපෙනීමේ අවශ්‍යතාව,
ඇඳුම් මෝස්තර වෙනස් කිරීම, විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා මතු කර ගැනීම, අධ්‍යාපන ක්ෂේත්‍රයන් ඉහළ සාමර්ථ්‍යයක් දැක්වීමේ අවශ්‍යතාව, සමාජයේ අවධානය ලබා ගැනීමේ අවශ්‍යතාව මෙකල නව යෞවනයන් තුළ දක්නට ඇත. මිස් මේ එතන මෙහෙමයි. ඔතන තියෙන නව යෞවන වියේ අවශ්‍යතා. එතකොට අපි මෙතනදී පාසල කියන එකත් එක්ක තමයි අපි ගන්නේ අවශ්‍යතා. දැන් ඔතන පොදුවේ තියෙන්නේ ඔක්කොම සියලු අවශ්‍යතා නව යෞවනයාගේ අවශ්‍යතා. අපි ප්‍රශ්නෙට මේව වෙනකොට හරිය නිකන් අර මේ පතලක් කපාගෙන යනකොට මැණික් ගල් හම්බ වෙනකොට අපි අර මැණික් ගල් ඒව මේව වෙන් කර ගන්නවා වගේ වෙන වෙනම. සමහර ඔක්කොම මැණික් තමයි. ඊට පස්සේ අපි ඒ වගේ පැහැයේ ඒ වගේ හැඩය මොනවා හරි ඒ වගේ වටිනාකම් එක්ක අපි ඒක වෙන් කර ගන්නවා වගේ මේක ඒ අවශ්‍යතාවට එක්ක පාසලෙන් ඒ ළමයා බලාපොරොත්තු වන අවශ්‍යතා වලට හරවාගෙන ගන්න ඕනේ. ඒ ටික තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. ඒකෙත් තියෙනවා දැන් එතන අර සමාජයෙන් පවුලෙන් ලැබෙන අවශ්‍යතාවක් තියෙනවා පාසලෙන් ලැබෙන අවශ්‍යතාවක් තියෙනවා. ඒතකොට අපි එතනදී වෙන් කර ගන්න ඕනේ පාසලෙන් දෙන්න ඒ ළමයා බලාපොරොත්තු වෙන අවශ්‍යතා ටික. ඒක තමයි මෙතනදී අහන්නේ නව යෞවනීය දරුවන් නැද්ද කවුරුත් මම තනියම කතා කරනවද දන්නේ නෑ සර්. දෙවෙනි කොට ආගෙන සර් ඉන්නේ හරියට. නෑ සර් කියන්නේ. හරි. එතකොට මේ මං කිව්ව එහෙනම් ඇහිලා නැද්ද කොහෙද? ඇහුණා සර් හරි. ඇහුණා සර්. හරි. අර මිස් අර හර්ලොක්ස් කියපු මේ අවශ්‍යතා 6 ඒක කිව්වේ නෑ නේද? ඔව් ඒක මිස් කියන්නකෝ ඉගෙනීම සම්බන්ධ අවශ්‍යතා ඊළඟ අනිත් එක මොකක්ද අර ඉස්සෙල්ලා අර දැන් මිස් කියුවේ තියෙනවා. එතන අපි ඔක ඔක්කොම බැහැර කරන්න බෑ. එතන තියෙන්නේ ඒ වුන්වියේ අවශ්‍යතා ඒකේ ඉස්කෝලේට කියන්නේ පාසලට ගලප ගන්න පුළුවන් දේවල් තිබුණා. හරි. කියන්නකෝ මිස්. ඔව්. එතකොට මේ පළවෙනි එක ඉගෙනීම සම්බන්ධ අවශ්‍යතාවය ඒක අර ගැටලුව කියන එක අපි අවශ්‍යතාවයට හරවගමු සර්. දෙවෙනි එක සමාජයට හැඩ ගැසීම පිළිබඳ අවශ්‍යතාවය. හැඩ ගැසීම. ඔව් සමාජයට හැඩ ගැසීමේ පිළිබඳ අවශ්‍යතාවය. 3 වෘත්තීය නැඹුරුව පිළිබඳ අවශ්‍යතාවය. වෘත්තීය නැඹුරුව පිළිබඳ අවශ්‍යතාවය. හරි. 4 වෙනි එක පෞරුෂ වර්ධනය පිළිබඳ අවශ්‍යතාවය. පෞරුෂ වර්ධනය. එතකොට ඒකේ 5-6ක් තියෙනවා සර්. 5 තමයි වෙන්නේ පොඩ්ඩක් අහන්නකො ලියන්න කලින් ඒක නිවසේ සබඳතා පිළිබඳ අවශ්‍යතාවය. එතකොට ඒක පාසලට දැනෙනවනේ සර් නේද? නිවසේ සම්බන්ධතා පිළිබඳ අවශ්‍යතාවය පෞල් ප්‍රශ්නේ එහෙම අපිට විසඳන්න සිද්ධ වෙනවනේ ළමයාගේ අධ්‍යාපනයත් එක්ක. ඒක අපි මිස් අතන කාරණාවේ තියෙනවා නේද? සමාජයට එතනම ගන්න පුළුවන් නේද? ඔව් ඒකට ගන්න පුළුවන්. 6 වෙනි එක සෞඛ්‍ය සම්බන්ධ අවශ්‍යතාවය. සෞඛ්‍ය සම්පන්න අවශ්‍යතාව. එච්චරයි. අපි ඒ ටික ගලපගමු උත්තරේට එතකොට. ඔව් සම්පන්න අවශ්‍යතාව. ඕතෙන්ට මිස් අපිට ගන්න බෑද මේ ආරක්ෂණ අවශ්‍යතාව නැද්ද පාසල තුල? ඒකත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් සර්. ඒක එකතු කරන්න සර්. ඔව්. ඔව්. ආරක්ෂණ අවශ්‍යතාව. තිබුණයි. නායකත්ව ලැබීමේ අවශ්‍යතාව. ඒක වගකීම් දැරීම යටතේ ගන්න පුළුවන් නේද නායකත්වයේ? ඔව් නායකත්වයේ වගකීම් ලැබීමේ අවශ්‍යතාව. මම හිතන්නේ සර් අපිට මේ වගේ ප්‍රශ්නයක් තමයි මේ පාර එන්නේ. ප්‍රායෝගිකව නෙනවා කියන්නේ. ඔව් ඔව්. එහෙම අපි ප්‍රාර්ථනා කරමු. මේ අදහස් ඉදිරිපත් කළේ කවුරුද ලයික් මිස්? එක්ස්කියුස් මී අර හර්ලොක් අර අංශ 6ක් යටතේ කියන එක එයා ගැටලු 6ක් යටතේ තමයි ඒක හඳුනගත්තේ. ඒකට එයා කරපර තමයි අවශ්‍යතාව ටික හඳුනගත්තේ. අර 725 දෙනෙක් මේ ඒ පරීක්ෂණයකින් කළානේ ඒකෙන් තමයි නව යෞවනයන්ගේ අවශ්‍යතාව හඳුනගත්තේ. සුසාන්ත සර් අර කලින් මිස් කියවනේ ඒ ටිකත් ගෲප් එකට දාන්න කිව්වනම් හරිනේ. ඔව් ඒ ටිකක් දාන්නකො මිස් ඒ අර අපි අර ලොකු විස්තරයක් අපේ මිස් කෙනෙක් කිව්වේ ඒකත් දාන්න. එතකොට අපි මේක ගලපලා අපි ඔව් නෑ
ඒක ඒ කියන්නේ කොපියට දැන් දාන්න. 1962 හර්ලොක් කරපු මේ පරීක්ෂණයෙන් එයා ගැටලු 6ක් යටතේ තමයි මෙන්න මේ ගැටලු ඔය කියපු අවශ්‍යතාව කියලා කිව්වේ ඒක ගැටලු 6ක් විදිහට හඳුනාගත්තේ. එතකොට එයා කරපු අර මේ පරීක්ෂණයෙන් තමයි අවශ්‍යතාව ටික හඳුනගන්නේ ආපහු වෙනම. හරි මිස් ඒක දාන්න ගෲප් එකට අපේ කොපියට දාන්න. මිස් අර වෘත්තීය මොකක්ද මිස් අන්නේ පොඩ්ඩක් පොයින්ට් එක කියන්න පුළුවන්ද අපෝ? වෘත්තීය නැඹුරුව පිළිබඳ ගැටලු. හරි මිස් වෘත්තීය නැඹුරුව පිළිබඳ ගැටලු. මිනිස් කියන්න ඕනේ. විශේෂයෙන් මේ එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. දැන් මම කියවපු පොතක ඕක තියෙන්නේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොඩනැගීම සඳහා පාසලෙන් තියෙන අවශ්‍යතාවය. එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. එක එක විදිහට තියෙනවා හිරාන්ස නේද? මේක මේ මගේ ළඟ තියෙන පොත රෝලන්ඩ් සර්ගේ සර් අර පොත ලියන්න ගත්ත අත් පොත. මම එදා ගිය දවසේ සර් මට දුන්නේ. සර් මේක හදපු පොත. සර්ගේ අකුරෙන්ම ලියලා තියෙන පොත. එක එක පොත්වල එක එක විදිහට තියෙන්නේ සර්. ඒක හරි. Susan sir එහෙනවද? සර් නැද්ද? සර් ලියු වෙලා අපේ හාමුදුරුවනේ. සිග්නල් එරර් එකක් වෙන්නේ නැති. චුට්ටක් බලමු. සර්ට කෝල් කරන්න එපා මේ එතකොට එන්න බැරි වෙනවා ලොක් වෙන්න. ඉන්නවා. හරි. අපේ හාමුදුරුවෝ කතා කරන්න පඤ්ඤාසාර හාමුදුරුවෝ. ඔව් සුසන් සර් මේ නව යෝන් විහි අවශ්‍යතා කියන එකට අපිට මේ ටික පාසලට ආශ්‍රිත කරගන්න බැරි වෙන එකක් නැහැ මං හිතන්නේ. කොටස් තුනකට බෙදනවා කායික අවශ්‍යතා, මානසික අවශ්‍යතා සහ සමාජීය අවශ්‍යතා සහ ආධ්‍යාත්මික අවශ්‍යතා කියන හතරකට බෙදනවා. මෙන්න මේකෙදී මේ කායික අවශ්‍යතා කියන එක දැන් ඔය ක්‍රීඩා කරන ළමයි, ඒ වගේ ළමයි බලාපොරොත්තු වෙනවා මේ Taman අර අනෙක් ශිෂ්‍යයින් අතර ප්‍රමුඛතාවයට එන්න සමාජ කණ්ඩායම් අතර. එතකොට මේ ශරීර වර්ධන වේගයෙන් සිද්ධ වෙන නිසා එතනදී සර් මේ පාසලින් ලැබෙන දැනුම උපයෝගී කරගන්නවා ශිෂ්‍යයා කායික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න නව යෝන් වියේදී. ඒ වගේම මානසික අවශ්‍යතා වලට ගියාම දෙමව්පියන්, ගුරුවරුන්, ඥාතීන්, ඒ වගේම සමාජ කණ්ඩායම් වලින් ලැබෙන මේ ආදරය කියන එක, ඒ වගේම ඒ අයගේ ලැබෙන ආරක්ෂාව කියන එක, ඒ වගේම මේ සමාජ කණ්ඩායම් වලින් ලැබෙන මානසික විවේකී සහ පෞරුෂය ගොඩනගැනීමේ අවශ්‍යතාවය කියන එක ගන්න පුළුවන් මේ මානසික අවශ්‍යතාව වලට. ඊට පස්සේ සමාජීය අවශ්‍යතා කියනකොට අධ්‍යාපනයේ අනාගතයේ රැකියාව පිළිබඳ තීරණ ගැනීම සහ සමාජ කණ්ඩායම් ඇසුරු කිරීමත් එක්ක සමාන අදහස් සමාන ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට ඇසුර උදව් වෙනවා. ඒ වගේම තමයි තනිවීමක් නැහැ කියන එක. තමන්ට පිරිසක් ඉන්නවා කියන එක පිළිබඳ තෘප්තිමත් භාවයක් තියෙනවා. ඒක සමාජයේ මේ වශයෙන් මේ නවයෝන් වීන් කෙනෙකුට පාසල තුලින් පාසල ඇසුරු කරගෙන අපට උත්තරයක් හදාගන්න පුළුවන් එකක්. ඒ වගේම ආධ්‍යාත්මික අවශ්‍යතා කියන එක ආගමට අනුව Tamanගේ හිත චංචලයි හැම මොහොතකම මේ තරුණවදී වෙනකොට මෙන්න මේ නවයෝනෝදී වෙනකොට අන්න ඒ නිසා ආගමික අවශ්‍යතාවයේදී යම්කිසි ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට ඇතම් දරුවන් බොහොම නැඹුරුතාවයකටපත් වෙනවා. ඒකටත් පාසල හේතු වෙනවා සර්. ඔය ටිකත් එකතු කරොත් මම හිතන්නේ මොන හරි අපිට හදාගන්න පුළුවන්. මම කිව්ව එක පැහැදිලි වුණාද දන්නේ නැහැ සර්. මම ඉක්මනින් මේ කෙටියෙන් අවසන් කළේ. පුළුවන්. අපේ හැම බොහොම පැහැදිලි. ඔය හොඳ කරුණු ටික. ඔව් හොඳ කරුණු ටිකක් බොහොම පැහැදිලි. මේ ඒ කරුණු ටිකත් ඇත්තටම මේකට ගන්න පුළුවන්. අපේ හැමදෙරේ ලියපු ටික පුළුවන් නම් අපිට මේ ගෲප් එකට දාන්න. හරි සර් මම දාන්න ඒක. ඒක අර ආධ්‍යාත්මික අවශ්‍යතාව ඒක. ඔව් අපි ඒක ලිව්වෙත් නෑ සර්. ඒක අනිවාර්යෙන් ඒක හොඳ දෙයක් නේද? ආම්දුරු අර ඉස්සරලාම මිස් කියපු ඒ සටහනක් දාන්න. ඒකෙත් තිබුණා දැන් අර సౌందර්ය අවශ්‍යතා එහෙම. ඒ වගේ ඒවා දැන් පාසල තුලින් ඒවත් ගන්න බෑ. ඔය නටන දැන් ගෙදර ඉඳලා නර්තනය, සංගීතය ඒවා මේවා කරන්න බැහැ නේද? ඒවා පාසල තුලින් ලබා ගන්න පුළුවන් දේවල්. ඒවා අවශ්‍යමයි නේද සර්? ඒකත් ගලප ගන්න පුළුවන්. ඕනේ. ඉතින් මේකට හොඳ උත්තරයක් මේ ගන්න පුළුවන් ඒ සියලු කාරණා ටික එකතු කරගත්තොත්.
හරි නේද? තව මොනවද ගැටලු තියෙන නව යෝන්වියේ? නව යෝන්වියේ ඉන්නේ අපේ මිස් අසර්ලට මොනවද තියෙන ගැටලු? සර් හිරාන්සර්ට මොනවා හරි කියන්න තියෙනවද දන්නේ ඔව් හිරාන්ස නෑ සර් මේ ටික ප්‍රමාණවත් මං හිතන්නේ. මේ ටිකෙන් අපි හොඳ උත්තරයක් ගොඩ නැගුණා ඒ සම්බන්ධයෙන්. වෙන ප්‍රශ්න තියෙනවා නම් අපි යමු නව යෝන්වියේ. ආයිස එතකොට තියෙනවා 2008 තියෙනවා ප්‍රශ්නයක්. ඒකේ තියෙන සර් මෙන්න මේ විදිහට නවයෝන්වියට වඩා සාර්ථක ලෙස මුහුණ දීමට හැකියවන ලෙස මධ්‍යම ළමාවියේදී ළමයා සංවර්ධනය කළ යුතු ආකාරය විස්තර කරන්න කියලා. ඒක අපිට අපේ හාමුදුරුවනේ මේ ළමා සංවර්ධන අවධි වලට යන්න වෙනවා ඒ අවධියට නේද? ඒක නවයෝන්වියත් එක්ක ගලපන්න වෙන්නේ අර ටිකත් එක්ක. ඒකයි තව 2009 තියෙනවා 2009 ඔව් පළවෙනි එක ඒකේ පළවෙනි එක තියෙනවා 2009 2008 නේ මිස් 2009 එක දාන්නකො මිස් ඒකේ 8 ඒකේ ඇවිල්ලා අවසාන වගේ ප්‍රශ්නේ තච්චුට කැරට ගන්න සට පේනව නේද? සුසන්ද සර් ඔව් එතකොට ඒකෙත් නවයෝන්වියේ සංවර්ධනයේ ඔව් අපිට පේනවා හාමුදුරුවෝ නවයෝන්වියේ සංවර්ධනයේ විශේෂ ලක්ෂණනේ. එතකොට ඒක අපිට ගන්නත් පුළුවන් අපේ හාමුදුරනේ කායික මානසික කියන ඒ ලක්ෂණ තමයි. විශේෂ ලක්ෂණ කායික ලක්ෂණ මානසික ලක්ෂණ ඔය ටිකම තමයි ඒත් අහලා තියෙන්නේ. ඔව් ඒක දෙවෙනි ප්‍රශ්නේ බලන්නකෝ සර්. ඒක අපි කතා කරාද නේද? නවයෝන්විය සිසුන් සමග කටයුතු කිරීමේදී ගුරුවරුන් වශයෙන් අනුගමනය කළ යුතු කරුණු 6ක් පෙන්වා දෙන්න. ඔය ටික තමයි සර් 2009 ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඒවා අපි කතා කරපු දේවල් අද අපි මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ හැටියටත් ගත්තේ ඕවා ගුරුවරයෙක් වශයෙන් අපි කටයුතු කරනකොට අර අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න මොනවද කළ යුත්තේ කියන ඒ ටිකම නේද හිරාංශ මේ අහලා තියෙන වෙනත් විදියකින්. ඔව් සර් ඒ ටිකම තමයි. ඔව්. අරගා අහලා තියෙනවනේ ඒක මේව ටික වචන වෙනස් කරලා. ඔව්. සර් ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ අතින් ලියලා තියෙන ඒකත් මේකටම අදාළද? ද්විතීක කියලා තියෙන්නේ. ඔව් දෙතේක ලිංගික ලක්ෂණ ඇතිවීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නනේ. ඒකත් අපි කරා අර මොලේ අර මේ නිර්නාල ග්‍රන්ථි වලින් මේ මොනවද හෝමෝන වල බලපෑමත් එක්ක දෙතේක ලිංගික ලක්ෂණ පහළ වෙනවා. ඒක ගැහැණු ළමයි පිරිමි ළමයි වශයෙන් ඒක වෙනස්කම් තියෙනවා. එතකොට ඒවා එක එක්කෙනාගේ එක එක විදිහට ඒවා ඇති වෙනවා. ඒ හේතුව තමයි අර පිටියුටරි ග්‍රන්ථිය මගින් ඒ හෝමෝන පාලනය කරනවා. සමහර අය උස යනවා සමහර අය මිටි වෙනවා ඔය වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒක තමයි අර විද්‍යාත්මකව මට හිතන්නේ ඒක වෙච්චර පැහැදිලිමදි. ඒ ලිංගික ලක්ෂණ කෙරෙහි බලපාන හේතුව ඕක අපේ හාමුදුරුවනේ. ඒකෙත් පොඩ්ඩක් විතර අපි කොටසක් කරා නේ සර් ඒකේ. කොටසක් කරා. ඒක ටිකක් අර බැරෑරුම් එකක් මේ වෙලාව වටින් නේද? සමහර ඒවා ඉතින් කියන්න බෑ ඒ හින්දා ඒවා ඉතින් අර වගුව දිහා බලලම ලියන්න වෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි අර ටිකත් මම කියවා ගත්තේ. එතකොට අර මේ පළවෙනි ප්‍රශ්නෙට මේ නවයෝන්වියේ සංවර්ධනයේ විශේෂ ලක්ෂණ ඒකට කායික මානසික චිත්ත වේගක ඒක මානසික චිත්ත වේග බුද්ධිමය ඔය ලක්ෂණ ගන්න පුළුවන් මිස් ඒකට. සැකෙවින් කියන්නේ කෙටියෙන් තමයි අපිට ලියන්නත් වෙන්නේ ඒ ලක්ෂණ ටික. කායික ලක්ෂණ තියෙනවා මානසික ලක්ෂණ තියෙනවා චින්තන හැකියාව බුද්ධිමය හැකියාව අන්න ඒවා වෙනස් වෙනවා කියන එක පොදුවේ අපිට ලියන්න වෙනවා උතන.
අවශ්‍යතා ගැටලු ඒ දේවල්. Excuse me sir. සංවර්ධනය කියනවාම සර් අපිට කායික වර්ධනය පැත්ත ගන්න පුළුවන්ද? කායික ඒවත් ගන්න පුළුවන්. මෙතන එතන කායික වර්ධනයක් මෙතනක් තියෙන්නේ. වර්ධනය මෙතන සංවර්ධනය. යෝන්වේ සංවර්ධනය. වර්ධනය ප්‍රමාණාත්මක සංවර්ධනය ගුණාත්මකයිනේ. ඒතකොට කායික පැත්ත ගන්න බෑ. හරි මිස්. හරි. කායික පැත්ත ගන්න බෑ මිස්. සර් මට හිතෙනවා දැන් අපිට නවයෝන්විය ගැන ප්‍රශ්න ගොඩක් වෙලාවට පුළුවන් වගේ කියලා හිතෙනවා කට්ටියටම චුට්ටක් අපි අර ඉතුරු ප්‍රශ්න ටිකටත් කියොත් නැත්නම් කල් මදි වෙයි නේද සර්? ඔව් මිස් මේකේ හරි නේද මේ කායික සංවර්ධනය ගන්න බෑ නේද? කායික ගන්න බෑනේ කායික වර්ධනය. ඔව් එතකොට මේ මොකද ඔව් වර්ධනය සහ සංවර්ධනය අතර තියෙන වෙනස වර්ධනය ප්‍රමාණාත්මකයි කිව්වා මේ සංවර්ධනය ගුණාත්මකයි කිව්වා. එතකොට මේ සංවර්ධනයේ පැත්තට ගන්න වෙන්නේ අපිට අර චින්තන ඒවා බුද්ධිමය හැකියා ඒ දේවල්. ඒක ඔන්න ප්‍රශ්නේ හොඳට ඒක පැහැදිලි කරගන්න. කායික පැත්ත ගන්න එපා. සර් රයිසර්ගේ පොතේ හරි. එහෙමනම් අලුත් දෙයකට යමුද?